අපේ අනුමාත්‍රිකාව පුතේ මෙතනින් තියෙන්නේ නියදි අවකාශය. ලියන්න අනුමාත්‍රිකාව නියදි අවකාශය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ sample space. ඒ නිසා මෙතනට අපි දාන S කියලා. නියදි අවකාශය හඳුන්වනවා S අපිට. එතකොට නියදි අවකාශය කියලා කියන්නේ පුතේ යම් සසම්භාවී පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය. සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට අපි කියනවා පුතේ නියදි අවකාශය කියලා. දැන් අපි ගත්තොත් උදාහරණ කියන්න එපා මේවා. උදාහරණ මම කියනවා කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා පුතේ. එතකොට එක්ක සිරස ලැබෙයි. එහෙම නැත්නම් අගය ලැබෙයිනේ. එතකොට එක්ක සිරස අගය කියලා ලිව්වයි අපිට. එහෙම නැත්නම් head tail HT කියලා ලියන්න පුළුවන්. මේ දෙකේ එකක් ලැබෙනවා. ඊට වඩා දේවල් ලැබෙන්න බෑනේ. ඒ නිසා අපි කියනවා මේ පරීක්ෂණයේ නියදි අවකාශය වෙන්නේ මේක. සිරසයි අගයයි. එච්චර ලැබෙන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා මෙහෙම එකක්. 1 සිට 6 දක්වා අංක යදපු ධාතු කැටයක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා. එතකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මේ ප්‍රතිඵල ටික ඔක්කොම එකපාර ලැබෙනවා කියන එක නෙමෙයි පුතේ අදහස් කරන්නේ. 1 2 3 4 5 6 ඕවානේ ලැබෙන්න ඕනේ පුතේ. දැන් ලැබෙන්න පුළුවන් මේ ටික තමයි ලැබෙන්න පුළුවන් දේවල්. මීට අමතරව ලැබෙන්න පුළුවන් ඒවා නැහැනේ. දැන් මේක තමයි මේ පරීක්ෂණයේ පුතේ නියදි අවකාශය වෙන්නේ. අපි S වලින් හඳුන්වනවා. ඊළඟට නියදි අවකාශයේ අවයව ගණන පුතේ. අවයව ගණන අපිට ලියා ගන්න පුළුවන්. දැන් මේකේ අවයව දෙකක් තියෙනවානේ. දැන් අපිට මෙතන ලිව්ව එක උනා මෙහෙම. n දාලා මෙහෙම ලියන්නේ. ns සමානයි 2. මෙතන මේ නියදි අවකාශයේ අවයව ගණන 6ක් තියෙනවා. එහෙනම් අපිට ලිව්ව හැකි ns සමානයි 6. නියදි අවකාශයක අවයව ගණන අපිට ওই විදිහට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙහෙම පොඩි විස්තරයක් ලියන්න. සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයයි. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයයි. උදාහරණ කියලා දාන්න පළවෙනි පුතේ රුපියල් 2 කාසියක් උඩ දමා රුපියල් 2 කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. වැටෙන පැත්ත නිරීක්ෂණය. ඉතින් නියදි අවකාශය යනකොට මෙන්න S සමානයි HT කියලා ලියන්න. ඊළඟ දෙවෙනි උදාහරණ තුනක් කරනවා පුතේ. දෙවෙනි උදාහරණයේදී අපි යමු මෙහෙම. 1 සිට 6 දක්වා අංක යෙදූ 1 සිට 6 දක්වා අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා
ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. එහෙම කියලාද මේක කියන්නේ. හරි තුන්වෙනි චුට්ට වෙනස් එකක් කියනවා. තුන්වෙනි එක ලියන්න. එක් පැත්තක එකද අනෙක් පැත්තේ දෙකද සටහන් කර ඇති එක සමාන කාඩ්පත් දෙකක් ඇත. සටහන් කර ඇති එක සමාන කාඩ්පත් දෙකක් ඇත. ඒවා එකවර උඩ දමා වැටෙන පැත්ත සටහන් කරන ලදී. ඒවා එකවර උඩ දමා වැටෙන පැත්ත සටහන් කරන ලදී. දැන් මේකේ නියති අවකාශය නම් දැන් චුට්ටක් වෙනස්. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. කාඩ් දෙකක් තියෙනවා පුතේ. ඔය වගේ. අපි ගමු මේ පැත්තේ එක කියලා. මේ පැත්තේ එක කාඩ් දෙකක්. අනිත් පැත්තේ දාලා තියෙනවා දෙක කියලා. දැන් මේ දෙකම එකපාර උඩ දාලා වැටෙන පැත්ත බලන්න. එතකොට ලැබෙන්න පුළුවන් දේවල් පුතේ. මම මේ කියනවා නේද බලන්න. කාඩ් දෙකේම එක ලැබෙන්න පුළුවන්. දෙකේම එක ලැබිලා තියෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්න පුළුවන්. ඊළඟට පළවෙනි කාඩ් එකේ එක ලැබිලා අනිත් කාඩ් එකේ දෙක ලැබෙන්න පුළුවන්. මේක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. පළවෙනි එකේ දෙක ලැබිලා අනිත් එකේ එක ලැබෙන්නත් පුළුවන්. අව එකක් වෙන්න පුළුවන් පුතේ. කාඩ් දෙකේම දෙක ලැබෙන්නත් පුළුවන්. දෙක වෙනවා එකපාරනේ කාඩ් දෙකක් තියෙනවානේ. දෙකේම එක ලැබෙන්න පුළුවන්, එක දෙක වෙන්න පුළුවන්, දෙක එක වෙන්න පුළුවන්. ඉලක්කම් දෙකම කාඩ් දෙකේම දෙකේ ඉලක්කම ලැබෙන්න පුළුවන්. හතරයි තියෙන්නේ. 1 2 3 4යි. දෙක තියෙන ඉන්නවා මේ විදිහට පටිපාටික විතර විදිහට ලියන්න. මේ කියන්නේ නියති අවකාශය. මේවා 10 දී තියෙනවා පුතේ. ඔයාලා පුතේ එක උදාහරණයක් තියෙන නිසා මම ලිව්වා එහෙම. හරි. ලියන්නකෝ. මේක ලියන අනුමාත්‍රාව ලියා ගන්න සිද්ධි. එතකොට පුතේ සිද්ධියක් කියලා කියන්නේ නියති අවකාශයෙන් ලියන්න පුළුවන් ඕනෑම උපකුලකයක්. ඕනෑම උපකුලකයකට අපි කියනවා සිද්ධියක් කියලා. හරි එතකොට දැන් ඔයාලගේ පොතේ නැති දෙයක්. එතකොට මේ සිද්ධියේ තියෙන අවයව එක නම් ඒ සිද්ධියකට අපි කියනවා ඇත්තටම සරල සිද්ධියක් කියලා. අවයව එකකට වැඩියෙන් තියෙනවා නම් අපි ඒවට කියනවා සංයුක්ත සිද්ධි කියලා. 10 දී ඉගෙන ගන්නවා ඒක. හරි. මෙහෙම ලියමු. සිද්ධියටදී නියති අවකාශයෙන් ලිවිය හැකි
ඕනෑම උපකුලකයක් නියදී අවකාශයෙන් ලිවිය හැකි ඕනෑම උපකුලකයක් සිද්ධියක් නම් වේ. සිද්ධියක් නම් වේ. උදාහරණ මම ගන්නවා මේ S දාන්නේ හැම වෙලේම නියදී අවකාශයෙන් ලැබිය හැකි සියලු ප්‍රතිඵල. ගන්න මෙහෙම නියදී අවකාශය. ඕන එක ලියන්න පුළුවන් 1 2 3 4. එතකොට මේක ලියන්න පුළුවන් සිද්ධි. සිද්ධි ඔක්කොම ලියන්නේ නැහැ මම කිහිපයක් ලියනවා. අවයව එකක් අරන් ලියුවේ හැකි. ඊළඟට අවයව දෙකක් තුනක් අරගෙන ලියන්න පුළුවන්. ඕවට අපි කියනවා පුතේ සිද්ධි කියලා. මම කීපයක් ලියුවේ තව ඕන තරම් උපකුලක ලියන්න පුළුවන් මේකට. හරි ලියන්න බලන්න. ඒකේ පිළිවෙලටම ලියන්න ඕනේද? දැන් අපිට කියනවා මෙහෙම එකක් දෙකක් මම ලියන්නම්. නිල් රතු කළු කොළ යන වර්ණ වලින් යුත් සරල සම එක් පෑනක් බැගින් නැති බෑගයකින් අහඹු ලෙස පෑනක් තෝරා ගැනීම. එතකොට පුතේ S සමානයි කියලා ඔය පෑන් ටික ලියවනම් හරියද? නිල් රතු කළු කොළ හරි දෙවෙනි එකේ කියනවා පුතේ මෙහෙම 5 සිට 15 තෙක් අංක ලියූ සමාන ප්‍රමාණයේ හා හැඩයේ කාඩ්පත් ඇති බෑගයකින් කාඩ්පතක් ඉවතටගෙන එහි අංකය සටහන් කර ගැනීම. ඔය සමාන ප්‍රමාණය එහෙම කියන්නේ පුතේ අපිට වැඩේ නිවැරදි කරන්න නැත්නම් එහෙම අර එකක් ලොකු වුණොත් එහෙම ඒක තෝරලා ගන්න හැකියාවක් තියෙනවනේ. එහෙම නොවෙන්නයි මේ කියන්නේ. 5 සිට 15 තෙක්. මේ 5 ඉඳලා 15 වෙනකයි දක්වන්න කියන්නේ. ඊට පස්සේ රූපයේ දැක්වෙන පැටිය කරකවා ඊතලයේ නවතින අංකය සටහන් කිරීම. 8ක් තියෙනවනේ. එකේ ඉඳලා 8ට ලියන්න. ඕන එකක් මේ වෙන්න ඕනේ. ඊළඟ මල්ලක සර්ව සම වූ කිරි රස ටොපි 4ක් හා නොඩම් රස ටොපි 3ක් ඇත. අහඹු ලෙස ටොපියක් තෝරා ගැනීම. කිරි රස ටොපි 4ක් තියෙනවනේ පුතේ. මම මේක සිංහලෙන් ලියන්න ඔයාලට ඕන විදිහකට ලියන්න පුළුවන්. තේරුම් ගන්න ලියන්න ඕන. කිරි රස ටොපි 4යි. කිරි කියලා ලියන්න පුළුවන්. මම කියන්නේ විතරක් ලියන්නම්. පොඩි ගැටලුවක් තියෙනවා මෙහෙම ලියනකොට. මෙහෙම ලිව්වම දැන් මේ කුලකයක් නේ. කුලකයක එකම අවයවය ලියන්න බෑනේ 4 5 සැරයක්. ඒ නිසා මේක දැන් පොඩ වෙනස් කරලා අපි ලියනවා. ටොපි 4 ලියන්න ඕනේ. මේ තියෙන්නේ පළවෙනි ටොපිය, මේ තියෙන්නේ දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. කිරි රස ටොපි 4. ඊළඟට දොඩම් රස ටොපි 3යි. ඒකත් ඒ විදිහටම ලියනවා. දොඩම් 1, දොඩම් 2, දොඩම් 3. අදෝයි ලියන්න. පොඩ වෙනස් කරලා ලියන්න නැත්නම් එකම එක තුන් පාරක් ලියන්න බෑනේ. ඒනට අපි මේක ඔක්කොම ටික ලියන්නත් ඕනේ. සව විදියට ලියන්න පුළුවන් අපිට.
පස්වෙනි එක. කාසියක් දෙවරක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම. කාසියක් දෙවරක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම. පොඩ්ඩක් කල්පනා වෙන්න. දැන් කාසියක් එකපාරක් උඩ දැම්මොත් නම් පුතේ සිරසයි අගයයි ලැබෙන්නේ. දෙපාරක් උඩ දාන්න. එතකොට වැටෙන පැත්ත කියන්නේ මෙහෙමනේ. දැන් ඔන්න මම එකපාරක් කාසිය උඩ දැම්මා. වැටෙන පැත්ත අපි හිතමු සිරස තියාගත්ත සිරස. තව පාරක් උඩ දැම්මා. එතකොට අපි හිතන අගය ලැබෙනවා. ඔන්න මම කිව්වා අගය. තව කෙනෙකුට ওই වැඩේ කරන්න කියනවා. එයාට පළවෙනියට අගය ලැබුණා. දෙවෙනියටත් අගය ලැබුණා. එහෙම වෙනවනේ. ඒ නිසා කල්පනාවෙන් ලියන්න ඕනේ. දෙපාරක් උඩ දාන්න තියෙන්නේ. මෙහෙම වෙන්න පුළුවන් නේද? අවස්ථා දෙකේදීම සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි අවස්ථාවේ සිරස ලැබිලා දෙවෙනි අවස්ථාවේ අගය ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පළවෙනියට අගය ලැබිලා දෙවෙනියට සිරස ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම අගය ලැබෙන්නත් පුළුවන්. මේ හතරම එකපාර වෙනවා කියන එක නෙවෙයි පුතේ අදහස. මේ මම ලිව්ව ಜಾති හතරෙන් එකක් තමයි මේ වෙලාවේ වෙන්න පුළුවන්. විය හැකි දේවල් ටිකනේ නියති අවකාශය කියලා කියන්නේ. මෙතන නම් සිංහලෙන් ලියන්න පුළුවන් සිරස අගය එහෙම ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම හෙට්ටේල් කියලා ලිව්වා. අනුමාත්‍රිකාව ලියන්න පුතේ. සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. ඒ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා කියන්නේ දැන් අපි මොකක් හරි පරීක්ෂණයක් කළාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවනේ. ඒ ලැබෙන සියලුම ප්‍රතිඵල වල විය හැකියාව කියන්නේ ලැබෙන්න පුළුවන් හැකියාව සමාන වෙනවා නම් පුතේ අපි ඒවට කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. කිව්වට එකපාරටම පැහැදිලි වෙන්නේ නැති වෙයි. දැන් උදාහරණයක් මම ගත්තොත් මම ගන්න මෙන්න මේ වගේ දෙයක් පුතේ. හරි? මම ගන්නවා දැන් මේ අපි මේ කියන පෙට්ටිය ගමුකෝ. දැන් මේකේ මම නම්බර් ටිකක් ලිව්වොත් මේ පැත්තේ 1 දාලා 2 3 4 5 මේ පැත්තේ 6 දානවා. එතකොට මම මේ පැත්තට 1 දාලා මේ පැත්තට 6 දැම්මා. එතන මේවා හිතන්නකො 2 3 4 5 ඒවා තියනවා කියලා. දැන් පුතේ මම මේක උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් ලැබෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වැඩිපුරම ලැබෙන්න මේ පෙට්ටිය එක්ක මේ පැත්තට එහෙම නැත්නම් මේ පැත්තට වැටෙන්නේ. මෙහෙම ලැබෙන්න වැටෙන්න තියෙන හැකියාව අඩුයිනේ. මෙහෙම බෙල්ලලා කොහොම හරි මෙහෙට වැටෙනවනේ වැඩිපුර නේද? එතකොට මේවැ වැඩිපුරම ලැබෙන්න අවස්ථාව තියෙන. දැන් මම මෙතන එක මේ පැත්තේ 6නේ දැම්මේ. 1 හරි 6 හරි තමයි වැඩිපුර ලැබෙන්නේ මේ. අනිත් ඒවා ලැබෙන්න තියෙන හැකියාව අඩුයි. එතකොට දැන් මේ කියන එකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා 1 ඉඳලා 6 වෙනකම්. ඒ වුණාට මෙයාලගේ විය හැකියාව සමාන නෑ පුතේ. මේ දෙන්නගේ ලැබීමේ හැකියාව නැත්නම් විය හැකියාව වැඩි. මේගොල්ලන්ගේ විය හැකියාව පුතේ අඩුයි. දැන් මේ මම කියන්න යන්නේ එහෙම ඒව නෙමෙයි. විය හැකියාව සමානයි. හැම එකේම සමාන වෙන්න ඕන. දැන් අපි ගත්තොත් ධාතු කැටයක් උඩ දාන එකක් ගන්නකො. ධාතු කැටය උඩ දාලා වැටෙන පැත්ත අපි බැලුවොත් පුතේ ඕකේ ලැබෙන 1 ඉඳලා 6 වෙනකන් ඉලක්කම් තියෙනවා නම් ඔය ලැබෙන්න පුළුවන් හැම ඉලක්කමක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයිනේ පුතේ. හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයිනේ. අන්න එහෙම සමාන නම් හරිද? අපි කියනවා පුතේ මේක සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් කියලා කියනවා. සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය ලැබෙන ප්‍රතිඵල වලට අපි කියනවා පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. හරිද? දැන් අපි ගත්තොත් සමබර කාසියක්. අපි සාමාන්‍යයෙන් ගන්න රුපියලේ දෙකේ කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් පුතේ අනිවාර්යෙන් මේක සමසේ භව්‍යයිනේ පුතේ. දෙපැත්තම ලැබෙන්න එකම හැකියාවක් නේ තියෙන්නේ. එහෙනම් මේ කාසිය උඩ දැමීම කියන පරීක්ෂණය සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණය.
එතකොට ලැබෙන සිරසයි අගයයි ඒ කියන්නේ ප්‍රතිඵල ඒවා අපි කියනවා සමසේ බහුව්‍ය ප්‍රතිඵල කියලා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මම මේ කියන එක. අපි බලමු පොඩි විස්තරයක් ලියමුද මෙහෙම ලියන්න. සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵලවල විය හැකියාව සමාන නම් එය සමසේ බහුව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි. ලැබෙන ප්‍රතිඵල සමසේ බහුව්‍ය ප්‍රතිඵල වේ. උදාහරණයක් දෙන්නේ නොනැඹුරු කාසියක් උඩ දානවා. වැටෙන පැත්ත නිරීක්ෂණය. මේක තමයි පුතේ අපේ පරීක්ෂණය. සමසේ බහුව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණය. නොනැඹුරු කියන්නේ එක පැත්තක් ලැබෙන්න වැඩි හැකියාවක් නැහැ. එතකොට මේකේ සමසේ බහුව්‍ය ප්‍රතිඵල වෙන්නේ නැත්නම් නියදී අවකාශය වෙන්නේ පුතේ සිරසයි අගය ලැබෙන එක. සිරස ලැබීම අගය ලැබීම. නම් අපිට නියදී අවකාශයේ විදිහටම ලියන්න පුළුවන්. මෙයාගේ සමසේ බහුව්‍ය ප්‍රතිඵල. ඝනකාභාකාර වගේ එකක් දාලා ඉවර වෙලා ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරොත් සමසේ බහුව්‍ය ප්‍රතිඵල නෙමෙයි ඒවා. මොකද සමහර ඒවා ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. සමහර ඒවා ලැබෙන්න අඩු හැකියාවක් තියෙනවා. මේ උදාහරණෙ ලියන්නේ. ලියාගෙන මම කියන එක තේරෙනවද බලන්න. 24 3 අභ්‍යාසෙ දෙන්නකො බලන්න. ඒක කියන ඒවා ටික ලියන්න ඕනේ නැහැ පුතේ. 7ක් දෙනවා. ඒවැ අපිට අපෙන් අහන්නේ මේ පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ බහුව්‍ය වේදයි ලියන්න. සමසේ බහුව්‍ය වෙනවද නැද්ද කියලා ලියුවා නම් ඇති. සමසේ බහුව්‍ය වේ නැත්නම් සමසේ බහුව්‍ය නොවේ. එහෙම ලියුවා නම් හොඳටම ඇති. බලමු පුළුවන්ද කියලා. සමසේ බහුව්‍ය වෙනවා කියන්නේ ලැබෙන්න තියෙන ප්‍රතිඵල වල හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයි.
එහෙම නැත්තම් භව්‍ය වෙන්නේ නැහැ. බලමුද සමබර චතුස්තලයක පැති අතරේ නිල් රතු නිල් කහ කොළ වර්ණ ආලේප කර ඇත. මේ උඩ දමා වැටෙන පැත්තේ වර්ණය සටහන් කිරීම වර්ණය පුතේ. දැන් වර්ණ සමානවනේ තියෙන්නේ පුතේ. පැති අතරේ වර්ණ හතර ගාලා තියෙනවා නේ. හැම පැත්තම ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් සමසේ භව්‍ය වෙනවා. ඊළඟ එක සමබර කාසියක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. ඒකත් හරියට කාසිය උඩ දැම්මා සමබර නම් ඉතින් දෙපැත්ත සමානයිනේ. ඒකත් සමසේ භව්‍ය වෙනවා. ඊළඟට එකේව හතරක් තියෙනවා, දෙකේව තුනක් තියෙනවා, තුනේ දෙකක් තියෙනවා, හතර එකක් තියෙනවා. මේ සමාන කාඩ්පත් 10කින් අහඹලෙසගත් කාඩ්පතක අංකය සටහන් කිරීම පුතේ. අංක නම් සමාන ප්‍රමාණ වලින් නෑ පුතේ. එකේව 4යි, දෙකේව 3යි, තුනේ 2යි, 4 1යිනේ තියෙන්නේ. 4 ලැබෙන්න තියෙන අඩුම අඩු හැකියාව. 1 ලැබෙන්න වැඩි හැකියාව. එහෙනම් මේ වැඩේ හරියන්නේ නෑ පුතේ. මේක සමසේ භව්‍ය වෙන්නේ නැහැ. සමාන නෑ වැඩේ. අනිත් එකත් ඒ වගේ. පිස්මේ උඩ දාලා වැටෙන පැත්ත බැලුවහම පුතේ ඔය පැති හැම පැත්තම ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් සමසේ භව්‍ය වෙන්නේ නැහැ. පස්වෙනි එක. එක සමාන ප්‍රමාණයේ රතු පැහැති කාඩ් 3යි නිල් 4යි තියෙන බෑගයකින් අහඹු ලෙසගත් කාඩ් පතක වර්ණය සටහන් කිරීම. වර්ණය පුතේ. එතකොට ඉතින් මේ යන විදිහට නම් නිල් පාට එකක් ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. නිල් පාට වැඩියෙන් තියෙනවා. රතු පාට අඩුවෙන් තියෙනවා. එහෙනම් සමාන හැකියාව නැහැ වර්ණේ සටහන් කරනකොට නම්. එහෙනම් මේක සමසේ භව්‍ය නොවේ. ඊළඟ එක නම් හරි. ඊළඟ එක හරියටම සමානව බෙදලා තියෙන්නේ පුතේ. ඊතලයේ නැවතන ස්ථානයට අනුව අක්ෂරය සටහන් කිරීම අනිවාර්යෙන් සමසේ භව්‍ය වෙනවා. අනිත් එකේ වෙනස් පුතේ. ඒක සමසේ භව්‍ය වෙන්නේ නැහැ. මේක නිල් පාට වැඩි හැකියාවක් තියෙනවනේ පුතේ ලැබෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඊළඟට ඔයාලගේ පොතේ තියෙන මේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව කියලා එකක් තියෙනවා. සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව කියලා තව එකක් තියෙනවා. පොදුවේ මම සිද්ධිය ගන්නම් ඊට පස්සේ ඔයාලට තේරෙනවා මොකද්ද වෙන්න ඕනේ කියලා. හොඳයි. අනුමාත්‍රිකාවල් ලියා ගන්න පුතේ. සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව. සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව. ප්‍රතිඵලය ගැන මම පස්සේ කියන්නම්. හරි. දැන් පුතේ සමසේ භව්‍යයි කියන එකේ තේරුම මේ හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයි. දැන් අපි ගත්තොත් මෙහෙම එකක් පුතේ. කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බලන්න. h හරි t හරි ලැබෙන්න ඕනේ. දැන් මෙයා සමසේ භව්‍ය නම් මේකේ තේරුම h ලැබෙන්න තියෙන හැකියාව සමානයි t ලැබෙන්න තියෙන හැකියාව සමානයි. එතකොට පුතේ h ලැබීමේ සම්භාවිතාව කීයද ඇහුවොත් කාසිය උඩ දාන්න ඕනේ නැහැ. අපිට මේක නිකම්ම ලියන්න පුළුවන් මෙහෙම. මේකේ h ඒවා තියෙන එකයි. ඔක්කොම ඒවා තියෙනවා දෙකක්. ලැබෙන්න තියෙන h ලැබීමේ සම්භාවිතාවේ දෙකෙන් එකයි. යාති දෙකක් තියෙනවා h එකයි තියෙන්නේ. දැන් මම t ලැබීම ගත්තත් ඒත් එහෙමයි. t ලැබෙන ගත්තත් දෙකෙන් එකයි. දැන් මම ගන්නවා ධාතු කැටයක් උඩ දාන්න. 1 2 3 4 5 6 නේ ධාතු කැටේ. දැන් මම කියනවා මේකේ ධාතු කැටේ දෙකේ ඉලක්කම ලැබීමේ සම්භාවිතාව හොයන්න කියලා. සමසේ භව්‍ය නම් පුතේ මේ ඉලක්කම් 6ම ලැබෙන්න තියෙන එකම හැකියාව. එහෙනම් ඔක්කොම 6ක් තියෙනවනේ. එතකොට හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව වෙන්නේ 6න් එක ගානේ තමයි යන්නේ. එතකොට තමයි 6න් 6 වෙන්නේ. දැන් මම කියනවා දෙක ලැබීමේ සම්භාවිතාව. මෙහෙමයි බලන්න ඕනේ. දෙකේ ඉලක්කම් එකක් තියෙනවා. ඔක්කොම ඉලක්කම්
6ක් තියෙනවා. 6න් එක. මං කියන 5 ලැබීමේ සම්භාවිතාව. ඒත් එහෙමයි. 5 ඉලක්කම් එකක් තියෙනවා. ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවා. 6න් එකයි. මං කියන මෙහෙම. ඔත්තේ සංඛ්‍යාවල් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් අපි බලනවා ඔත්තේ සංඛ්‍යා ගණන මේකේ. මේ තියෙන ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන 1 2 3 ඔක්කොම සංඛ්‍යා තියෙනවා 6ක්. හරි සරලයි තියෙන්නේ. ඊළඟ මං කියනවා 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව පුතේ. 4ට වැඩි සංඛ්‍යාවක් ගම 4 ගන්න නෑනේ. 4ට වැඩි සංඛ්‍යා දෙකක් තියෙනවා. ඔක්කොම සංඛ්‍යා 6ක් තියෙනවා. 6න් 2යි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට මේ වගේ සමසේ භව්‍ය සිද්ධියක් ඉගෙන හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව සමාන නම් ඒ බෑ සම්භාවිතාව ගන්න හරිම ලේසි. අපිට ඕන වෙන්නේ මෙහෙමයි. ඒ අදාළ සිද්ධියේ අවයව ගාන කීයද කියලා ඕන වෙනවා. මේකේ 2යි මේකේ 3යි අදාළ සිද්ධියේ අවයව ගාන ඕන වෙනවා. ඒක බෙදනවා පුතේ මුළු අවයව ගාන. ඒ කියන්නේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල තියෙන අවයව ගාන. ඒ කියන්නේ නියදී අවකාශයේ අවයව ගානෙන් බෙදනවා. හරිද? එතකොට අපිට පුළුවන් ඕක පාවිච්චි කරලා සිද්ධියක සම්භාවිතාව හොයන්න සමීකරණයක් ක්‍රියා ගන්න. මෙන්න මෙහෙම ලියුවේ. මම ගන්නවා මෙහෙම සිද්ධියක මේ හරියට කරලා ලියන්න අපිට සිද්ධියක සම්භාවිතාව සමානයි අදාළ සිද්ධියේ අවයව ගාන අදාළ සිද්ධියේ අවයව ගණන බෙදීම මුළු අවයව ගාන. මුළු අවයව ගාන කියන්නේ අපි කියනවා නියදී අවකාශයේ අවයව ගාන. නියදී අවකාශයේ අවයව ගාන. එතකොට මේ කියන එක පාවිච්චි කරලා පුතේ අපිට පුළුවන් සම්භාවිතාව ගන්න. හරිද? එතකොට සංකේත දාලා අපි මේක ලිව්වොත් අපි ගත්තොත් මෙහෙම A කියලා සිද්ධියක් සැලකුවොත් සිද්ධියක් සැලකූ විට A කියලා මම මොකක් හරි ගන්න සිද්ධියක් නම් කරනවා A කියලා. අපිට මොත්තේ සංඛ්‍යා ලැබීමේ සිද්ධිය A කියලා මම නම් කරනවා. එහෙම වුණොත් හරිද? ඒ සිද්ධියේ අවයව ගණන අවයව ගාන දාන්නේ n දාලානේ පුතේ අපි ලියන්න පුළුවන් NA කියලා. NA ද නියති අවකාශයේ අවයව ගණන නියති අවකාශයේ දාන්නේ අපි S නේ. එහෙනම් NS ද විට හරිද? එතකොට මේ A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව ඒ සිද්ධිය චුට්ට බලාගෙන ඉන්නකදී සිදුවීමේ සම්භාවිතාව අපි ලියනවා පුතේ මෙහෙම. සම්භාවිතාවට ඉංග්‍රීසියෙන් කියන්නේ probability. ඒ නිසා අපි මේක දානවා P. PA ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. හරිද? මේ පොතේ දාන්නේ සිම්පල් P. PA. හරි. නම් අපිට මේක ලියන්න පුළුවන් පුතේ සිද්ධියේ සම්භාවිතාව වෙනුවට දැම්මා PA A වල අවයව ගාන වෙනුවට දැම්මා NA බෙදීම නියදී අවකාශයේ අවයව වෙනුවට දැම්මා NS ඔන්නෝම අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. උදේ මේ මොනවා ලිව්වත් මේ වැඩේ හරි ලේසි වැඩක් මේකක්වත් ඕනේ නැහැ මේ උත්තර ගන්න. සංකේත තමයි වැදගත්. හදිස්සියේ මේකේ අපිට කියන PA හොයන්න විභාගෙදී. අපි දැනගන්න එපා PA කියන්නේ මොකක්ද කියලා. නැත්තම් මේ අපි ඉස්සෙල්ලාට උදාහරණ ලියලා බෙදලා ගත්තේ පුතේ. ඒවා තමයි සම්භාවිතා. ඒවා තමයි දැන් අන්තිමට හොයන්න තියෙන්නේ අපිට. ඒ වුණාට මේ කියන මූලික දේවල් ටික අපිට ඕන වෙනවා. අපි එහෙනම් මේක ලියාගන්න. විශේෂ විස්තරයක් ඕනේ නැහැ. මේක ලියන්න ඊට පස්සේ මේ ටික ලියලා මේක කොටු කරලා තියාගන්න.
බලමුද එකක් මම හදලා දෙන්නම්. 34 අභ්‍යාසයේ පළවෙනි ගාන. අපිට කියනවා පුතේ 1 සිට 6 තෙක් අංකයලු සමබර ගණකාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශය ලියන්න. S කියලා අපි ලියන්නේ ධාතු කැටයක්නේ. එතකොට අපි ලියන්නේ හැකි 1 2 3 4 5 6 ඊළඟට දෙවෙනියට ආනකොට ns කියන්නේ s වල අවයව ගණන 3 6 ඊළඟට තුන්වෙනි එකේ කියනවා පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය එනම් ඒ වල අවයව ලියා ඒ සමානයි කියලා අපි ලියන ඉරට්ටේ සංඛ්‍යා ටික මෙතන තියෙන 2 4 6 අවයව ලියා NA සොයන්න NA කියන්නේ ඒ වල අවයව ගන්න 3යි ඊළඟට අපිට කියනවා හතරවෙනි කොටසේ ඒ වල සම්භාවිතාව ඒ කියන්නේ PA සොයන්න. එතකොට PA කියන්නේ පුතේ ඒ සිද්ධියේ අවයව ගාන බෙදීම මුළු අවයව ගාන නියදි අවකාශයේ අවයව ගාන. ඔය ගානට තිබ්බත් ඇති සම්භාවිතාව වෙනම් අපි ඉතින් පුරුදු වෙනත් එක සුළු කරලා දාමු මේක ඊට ටික. තුනෙන් බෙදෙනවනේ. 3 වරක් 1යි 3 වරක් 2යි. පස්වෙනි ප්‍රථමක සංඛ්‍යාව සහිත අංකයක් වැටීමේ සම්භාවිතාවය. ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යාව. එතකොට 2 ප්‍රථමකයි 3 ප්‍රථමකයි 5 ප්‍රථමකයි 3යි පුතේ එන්නේ. ඔක්කොම ඒවා 6ක් තියෙනවා. ඒවෙන් දාන්න අකුරු මුකුත් නැහැ නිකන් ලියන්න තියෙන්නේ පුතේ. අදාළ සිද්ධිය අවයව ගාන බෙදීම නියදි අවකාශය අවයව ගාන. ඉතින් මේක බෙදලා දෙකෙන් එකයි කියලාම තියාගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි ගාන පුතේ ABCD EFG ලෙස දෙල්ලන සමාන කාඩ් පත 8ක් ඇති බෑග් එකකින් අහඹු ලෙස කාඩ් පතක් ගැනීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි නියදි අවකාශය ලියන්න. ඉස් දාලා ලියන්න. මේක තියෙන ටික ලිව්වම හරි. ABCD EFG හරි පුතේ. ඊළඟට කියනවා දැන් මේකේ ඔක්කොම තියෙනවද 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. සම්භාවිතා යන්න ඕනේ අනිවාර්යෙන් 8න් පාඩු. B අකුර ලැබීමේ සම්භාවිතාව. B අකුර තියෙන්නේ 1යි. එහෙනම් 8න් 1. ඊළඟට ස්වරය. A තියෙනවා, E තියෙනවා, I නැහැ, O නැහැ, U නැහැ. එච්චරයි තියෙන්නේ. ස්වර දෙකයි තියෙන්නේ. එහෙනම් 8න් 2යි. තව පොඩ්ඩක් ඔන්න සුළු කරේදී දෙවරක් 1යි, දෙවරක් 4යි. ඊළඟට 4 පුතේ ඒකත් අදින්න. ඔබට K අක්ෂරේ නේද? එතකොට K නෑනේ මේකේ බිඳුව. K නෑ කියන්නේ බිඳුව. 8න් බිඳුවයි ඔන්න නිකම්ම බිඳුවයි කියලා තියන්නත් පුළුවන්. නැති දෙයක් බෙදන්න බෑනේ ඉතින්. ඒත් බිඳුවයි කියලා තිබ්බත් වරදක් නෑ. ලේසි වැඩක් තියෙන්නේ තුන්වෙනි එක. 1 සිට 25 තෙක් අංකයේදී සමාන කාඩ්පත් 25ක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම මේවා 25න් පහු යන්න ඕනේ. එතකොට අංක 8 සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව 8 ඉලක්ක 1යිනේ කොහොමද තියෙන්න ඕනේ නේද? එහෙනම් 25න් 1යි.
අනිත් එක 25 ඉන්නේ. පහේ ගුණාකාරය. 5 10 15 20 25. පහක් තියෙනවා. එහෙමනම් 25න් 5. චුට්ටක් බෙදෙනවා. 5 වරක් 1යි 5 වරක් 5යි කියලා බෙදෙනවා. තුන්වෙනි එක. ඔත්තේ සංඛ්‍යාපදේ. ඔත්තේ සංඛ්‍යා ටික අපි ගණන් කරලා ගත්තොත් ගණන් කරලා බලන්න 1 3 5 7 9 11 13 15 17 19 21 23 25 13ක් තියෙනවා නේද? ඔත්තේ සංඛ්‍යා 13. සමචතුරාර්ය සංඛ්‍යා. සමචතුරාර්ය සංඛ්‍යා කියන්නේ පුතේ වර්ග සංඛ්‍යා. එක් වරක් 1 එන 1. දෙවරක් 2 එන 4. තුන් වරක් 3 එන 9. හතර වරක් 4 එන 16. පස් වරක් 5 එන 25. ඕවා තමයි වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා එතකොට 5ක් තියෙනවා. දැන් සමචතුරාර්ය සංඛ්‍යා. චුට්ටක් සුළු කරගන්න. පහෙන් එකයි කියලා. එතකොට පුතේ මේකේ අපිට කියනවා රූපේ දැක්කෙන උපකරණේ ඊතරයේ දෙන්න පැත්තනේ ඔක්කොම මම හිතන්නේ කෑලි 1 2 3 4 8ක් තියෙනවා. තද නිල් වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩේ. තද නිල් දෙකක් තියෙනවා නේද? තද නිල් දෙකක් තියෙනවා. එහෙනම් 8න් 2යි 4න් 1යි. ඊළඟට කියන රතු. රතු ඉතින් මේකේ තියෙන්නේ 1යි. රතු එකක් තියෙනවා 8න් 1යි. ඊළඟට තැඹිලි වර්ණ. කීයද පුතේ තැඹිලි වර්ණ? කහ වර්ණයේ සහිත එකක් නම් කහ එකයි නේ තියෙන්නේ. 8න් 1යි. ඊළඟට පස්වෙනි එක බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිගහන ප්‍රශ්න තියෙන ඉතින් ඒවා. පිළිතුරු 5ක් තියෙනවලු. A level වල එහෙම තියෙන O level වල නම් පුතේ 4යි තියෙන A level වල 5ක් තියෙනවා. පිළිතුරු 5න් නිවැරදි ඒවා ඇත්තේ එකකින්. පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකට අහමු ලෙස පිළිතුරු තෝරයි. ඔහුගේ ප්‍රතිඵලය නිවැරදි වීමේ සම්භාවිතාව 1යි හරි 5ක් තියෙනවා. ඉතින් 5න් එකක් තමයි හරියන්න තියෙන chance එක නේ. වැරදිව තමයි අනිත් ඒවා ඔක්කොම. වැරදිව 4ක් තියෙනවා. 5න් 4යි. වැඩිපුර වර්ධින්න තමයි අවස්ථාව තියෙන්නේ. 6. පබළු අතරින් රතු පාට ඒවා 3යි. කළු පාට ඒවා 2යි. සුදු පාට ඒවා 5යි. කොහොමද තියෙන්නේ? ඔක්කොම තියෙනවා 10ක්. අපෙන් අහන්නේ රතු පබළුවක් ලැබීම. 10න් 3යි. ඊළඟට කියනවා නිල් පබළුවක් ලැබීම. නිල් පබළුවක් නෑ නේද? මේක 10න් බිඳුවයි. ඊළඟට රතු හෝ සුදු හෝ ලැබීම. රතු හෝ සුදු හෝ කිව්වහම 5යි 3යි 8ක් තියෙනවා. 10න් 8යි. ඔන්නම් දෙකෙන් බෙදුවේ හැකි. දෙවරක් 4යි දෙවරක් 5යි. කළු පබළුවක් ලැබීම. කළු ඒවා 2යි පුතේ තියෙන්නේ. 10න් 2යි. දෙකෙන් බෙදෙනවා දෙවරක් 1යි දෙවරක් 5යි. අවසානයේ දක්වා සම්භාවිතාව වගේ නම් සුළු කරේ නැති වුණාට කමක් නැහැ. මේවා නැති පොඩි ඒවානේ සුළු කරලා තියෙනවා. පොතේ සුළු කරලානේ තියෙන්නේ. 7 වෙනි සිසුවෙකු සතියේ කුමන දවසක ඉපදී ඇතැයි විමසන පරීක්ෂණයකදී සඳුදාවක ඉපිද තිබීම. සතියේ දවස් 7ක් තියෙනවනේ පුතේ. සඳුදා 1යි. ඉරිදාව. ඉරිදාව ඉතින් 1යි තියෙන්නේ.
තුන්වෙනි එක. බදාදාවක හෝ සිකුරාදාවක. බදාදාවල් එකයි සිකුරාදාවල් එකයි ඔක්කොම දෙකක් තියෙනවා. හතරවෙනි. හතරවෙනි එකේ කියනවා සෙනසුරාදා හෝ ඉරිදා හෝ නොවන දවසක්. 7න් 5යි. ඔව් සෙනසුරාදා ඉරිදා දෙක අතහැරියා තව දවස් 5යි තියෙන්නේ. 7න් 5යි කියලා දැම්මනම් හරි. හරි හරිම ලේසි පාඩමක්. ඔතනින් පාඩම අවසන් වෙනවා.